හැම දෙයක්ම අතීතයට යනවා. ඒ අතීතයේ අඳුරු කනගාටුදායකයි. මගේ ජීවිතේ එන්න හුදකලා වෙනවා. මං වටේ තියෙන හැම දෙයක්ම හිස්. ආදරේ කඳුළු කලයි ඔබේ ලෝකයට යන්න බැරි සිත සිර කුටියේ සුසුම්ලයි විරහතාපයේ කුලිරුදයි ආදරේ කඳුළු කලයි. ඔයා ඉන්න තැනක ඉඳන් කලබල වෙයි. මොනවා හරි කියන්න වචන හොයයි. ඒත් ඔයා මොනවත් නොකිය ඉන්න. මොකද ඔයා මොනවා හරි කියයි කියලා හිතනකොට මට දුක වැඩි. මතකද දවසක් ඔයා මට කිව්වා කවදාවත් ඔයාගෙන දුක් වෙන්න එපා කියලා. එදා ඉඳලා අද මේ මොහොත වෙනකන් ඔයා සතුටින් ජීවත් වෙනවා ඇති කියලා හිතලා මම හිත හදාගත්තා. එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ. ඒ වගේම එකම එක ඇත්තක් තියෙනවා කියන්නේ මං ඔයා වෙනුවෙන් හීනයක් මැව්ව හැමදාම ආයෙමත් ආදරේ. ආදරය කියන දේ බිඳෙන දෙයක් නෙමෙයි. සම්බන්ධතාවය තමයි බිඳෙන්නේ. ආදරේ තියෙන අපි මරණතුරු. පෞද්ගලිකව මම ගත්තොත් මට ආදරය කියන එක හරහා මට කරුණාව අවශ්‍යයි. පුංචි සිදුවීමකින් උනත් ඇහැට කඳුලක් උනන තරමට මේ ආදරය මේ කොහොම මුළු සිරුරම අරගෙන මේ ආදරය මුළු ලේමස් නහර පුරා මේ ආදරය මම හිතන්නේ මිශ්‍ර වෙනවා. क्या बताऊं ना कहाँ हूँ मैं यहाँ उड़ने को मेरे खुला आसमां है. ඔයා මට කැමති වුණේවත් මං ඔයාට කැමති වුණේවත් ඇයි කියලා කියන්න අද පවා මට කියන්න අමාරුයි. ඒත් යාන්තමට අරුණු දොරෙන් ඔයාව දැකපු මට ආදරයක් හිතුණු බව නම් ඇත්ත. ආදරය ගැන මට මතක හිටියට මුලින්ම දැනුනේ මම වයස අවුරුදු 14 විතර. ඒ කියන්නේ මම 9 පන්තියේ ඉන්නේදී. පෞද්ගලික ටියුෂන් පන්තියක් තිබුණා පානදුර ප්‍රදේශයේ. ඉතින් ඒකේ මේ එක ගෑනු ළමෙක් හිටියා නමත් මතකයි නම කියන එක මම හිතන්නේ හරිය නැතුව ඇති. ඒ ගෑනු ළමෙක් වැඩේම පැත්තකින් ඉඳගෙන මගේ දිහා බලන් ඉන්න එක. මොකද ඒ පන්තියේ පුටු තියලා තිබ්බේ එල් අකුරේ හැඩයකට. ඉතින් ඒ එක කොනක ඉඳලා හැමතිස්සෙම මේ ගෑනු ළමයා මගේ දිහා බලන්න පුරුදු වෙලා තිබුණා. ඉතින් මට කොහොම හරි මම ඒ දවස්වල ඉතාලම ලැජ්ජාශීලී ඇත්තටම. මට මං ඒ ළමයාගේ දෙනෙත් මගාරින් නැස් මගාරින් මම ලොකු උත්සාහයක් ගත්තා. ඒක මම ලොකු ආසාවකුත් ආවා ඒ ළමයා දිහා බලන්න. මොකද පුදුම ලස්සන හිනාවක් ඒ ළමයාගේ තිබ්බා. ඉතින් කොහොම හරි දැන් මට කතා කරන්න ලැජ්ජයි. කතා කරන්නත් මට එහෙම කතා කිරීමේ කොච්චර අවශ්‍යතාවයක් තිබුණත් මට කතා කරන්න හිතුන්නේ නැහැ. මොකද මගේ තියෙන ලැජ්ජාව හින්දා. ඉතින් ඔහොම කාලයක් ඔය එක්කම ගියා. ඒකම මගේ යාළුවන්ටත් මාත් එක්ක ඉන්න යාළුවන්ටත් මම මේ ගෑන් ළමයා ගැන කියනවා. මොකද එතකොට මට මේ ළමයා ඉතින් ආදරයක්ද කැමැත්තක්ද මොකද්ද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි මේ ළමයාත් එක්ක කතා කරන්න ලොකු ආසාවක් තිබ්බා. ඊට පස්සේ මාස ගානකට පස්සේ මම දැක්කා
තවත් මේ පිරිමි ළමෙක් ඇයව මේ බයිසිකලයක දාගෙන ගෙනල්ලා පන්තියට බස්සනවා. ඉතින් මම ඒකෙන් මම හිතනවා මේ ඒක දවස් දෙක තුනක්ම මේ සිද්ධ වුණා. මං ඉස්සෙල්ලා හිතුවා මේක සහෝදරයෙක් වෙන්න ඇති නැත්නම් අයියා කෙනෙක් වෙන්න ඇති කියලා. කොහොම හරි මට දැනනවා මේ තියෙන වෙන සම්බන්ධතාවයක් තියෙනවා කියන වෙන කෙනෙක්ට මේ ළමයා ආදරය කරනවා කියලා. කොහොම හරි ඉතින් මගේ ආදරය කියන එක මේ ඒ කියන්නේ උපන් ගෙයිම නැති වෙලා ගියා. එහෙම ඉතින් මට මුලින් ලොකු වෛරයක් මේ ළමයා ගැන ඇති වුණා. ඊට පස්සේ දුකක් ඇති වුණා. කොහොම හරි මේ පටන් ගන්න එක්කම ඒ ආදරය කියන එක දැනෙච්ච ආදරය නැති වෙලා ගියා. ආදරය කරන්න ඕනි කියලා මුලින්ම ආදරයක් කියන එකක් මුලින්ම හිතට දැනුනේ අවුරුදු 18 විතර. ඊට කලින් මගේ O-level කරන කාලේ O-level විද්‍යාපන්තියකට ගිය වෙලාවේ එතනදී මගේ යාළුවෙක් නිසා මට කෙනෙක්ට ආදරය කරන්න සිද්ධ වුණා. හැබැයි ඒක ආදරයක්ම නෙමෙයි කියලා මට දැනුනේ. මොකද මට මාස 3ක්වත් මම ඒකට ඉඩ දුන්නේ නැහැ. මේ බොහොම ඈතින් ඉඳන් කරපු ආදරයක්. ලියුම් දෙකක් විතර හොමාරු වුණා. නමුත් ඒක ඇත්තටම ආදරයක් වුණේ නැහැ. මොකද මට ඕනේ මගේ යාළුවෙක්ගේ බලකිරීමක් උඩ තමයි ඒක සිද්ධ වුණේ. හැබැයි ඇත්තටම ආදරයක් කියන එකක් හිතට දැනුනේ මට අවුරුදු 18 විතර. අවුරුදු 18 විතර දැනෙච්ච ආදරේ තමයි මං හිතන්නේ මගේ ජීවිත කාලෙටම මට ගොඩාක්ම දැනෙච්චම ආදරේ. ඒ අර බොළඳ කාලෙත් එක්ක ළමා කාලෙත් එක්ක හැමදේත් එක්කම 100%ක් අවංකවම ආදරේ කියන තැනටපත් වුණා. ඒ කාලේ තමයි ඉතින් ඇත්තටම කඳුලෙල්ලයි හතරෙල්ලයි උරදිනවා ජීවිතේ පවනෙල්ලයි මුදුෙල්ලයි අත දිනවා ආදරේ මං ආසයි ආදරේ ඉස්කෝලේ යන කාලෙත් දැනිච්ච අවස්ථාවල් තියෙනවා. මම ධර්මපාල විද්‍යාලයේ ඊළඟට ඊට ඉස්සෙල්ලා වැලිමඩ මධ්‍ය මහාවිද්‍යාලය දෙකේම අපි තිබුණේ මිශ්‍ර පාඨශාලාව. ඉතින් ඒ නිසා අපිට නිතරම මේ අපි ගැහැණු ළමයි පිරිමි ළමයි එකට බොහොම සුහදශීලීව ඇසුරු කළා. ඉතින් ඒ අතරතුරේ විශේෂයෙන් මෙහෙම ඇසුරකට වැටිච්ච කියන්නේ දීර්ඝ ඇසුරකට නෙමෙයි සාමාන්‍ය එහෙම විශේෂත්වයක් තිබිච්ච අවස්ථාවල් තියෙනවා. ඒවා ඉතින් ඇති වුණා නැති වුණා මේ ඒක එහෙම දිගට ගෙනියන්න ඉගෙනීමේ කටයුතු නිසාත් නොයෙකුත් දේවල් නිසාත් ඒක එතනින් එහාට යමක් සිදු වුණේ නැහැ. ඊට පස්සේ ඔයා මගේ ඔෆිස් කාමරේට ඇවිත් මගේ ඉස්සරහා හිටගත්තම මම හීනයක් දකින්නවද කියලා මට හිතුනේ. සමහර විට ඒ දවස්වල හැමදාමත් මම හිතින් හිතපු කෙල්ලගේ රූපේ ඔයාට එහෙම් පිටින්ම තිබුණු නිසා වෙන්නේ නැති. එහෙම විශේෂිත කියලා රූපයක් තිබුණ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් මට දැන් හැමදාමත් වගේ මට එහෙම බොහොම මේ සීමිත ඒ කියන්නේ ආදරය පිළිබඳ තියෙන්නේ මට ඒ කියන්නේ කවදාවත් හැමෝටම හිත යන ගතියක් තිබුණේ නැහැ. මං හිතනවා මේ ඒක ආදරය කියලා කියන්න බෑ. කැමැත්තක් ඇති උනේත් සුවිශේෂී පෙනුමක් තියෙන අයට. ඉතින් ඒ පෙනුම මොකක්ද කියන එක හරියටම මට කියන්න බෑ. මොකද සමහරට කාලයක් තිස්සේ හිතේ ඇඳිච්ච දෙයක් වෙන්නේ නැති. සමහරට ඒක සමහරට ආත්ම දැන් සාමාන්‍ය දැන් සමහරු කියනවා මේ ආදරය කියන එක දැනෙන්නේ මේ ආත්ම ගානක් එක්ක ගියාත්මෙත් එක්ක සමහරට ආත්ම පිටිපස්සේ කියන්නේ පසුගිය ආත්මත් එක්ක කියලා. ඒ බැඳීම් ඇති වෙන්නේ. සමහරට එහෙම හිතේ ඇඳිච්ච රූපයක්ද දන්නේ නැහැ. ඉතින් එහෙම විශේෂිත යම්කිසි එක ලස්සනද කැතද පෙනුම මං හිතන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ. හැබැයි සුවිශේෂී සමහර රූපයකට තමයි මගේ හැමතිස්සෙම හිත ඇදිලා යන්නේ. ඇත්තටම එහෙම අහවල් රූපය කියලා එහෙම එකක් තිබ්බේ නැහැ. හැබැයි සමහර චිත්‍රපට බලනකොට නම් සමහර
චරිත දැක්කම හිතලා තියෙනවා මේ වගේ කෙනෙක් හිටියනම් හොඳයි කියන. නමුත් එක්සැක්ට්ලි මේ අහවල් රූපෙම කෙනෙක් මට ඕනේ කියලා හිතුනේ. මොකද මං හැම වෙලේම මගේ ජීවිතේ ගොඩක්ම තැන දුන්නේ ගතිගුණත් එක්ක, ක්වොලිටිස් එක්ක. ඉතින් ඒ නිසා මට ප්‍රසන්නයි කියලා හිතන, මට ආදරය කරන්න පුළුවන් කියලා හිතන ජීවිතේ කෙනෙක් හිටියනම් ඒ කෙනා තමයි මම හිතන්නේ. මම ඇත්තටම ගොඩක් වෙලාට ගියේ මගේ ජීවිතේ ආදරයේදී ගතිගුණ කියන දෙයට තමයි මුල් තැන එහෙම නෑ. එහෙම කිසිම එහෙම ඇඟීමක් තිබුණේ නෑ. ඇත්තටම මම ගත කරපු කාලේ කියන්නේ මම පාසල් යන අවදී සිටම විශේෂයෙන් සංගීතයම තමයි මගේ ජීවිතේ වුණේ. 6 වසර සිටම සංගීතයේ විෂයක් හැටියට හදාරීමත් සමග ඒ මට තිබිච්ච සංගීත හැකියාවල් නිසා බොහෝ දෙනා මට ඇලුම් කරා. ඒ අතරතුරේ විශේෂයෙන් ඇලුම් කරපු කීප දෙනෙකුත් හිටියා. ඒක තමයි මම කිව්වේ. ඉතින් එනට මගේ හිතේම ඇවිල්ලා තිබුණේ නැහැ මේ කවදා හරි එහෙම ආදරයක පිළිබඳ ගැඹුරු සිතුවිලි පහළ වෙච්ච කාලයක් නෙවෙයි ඒ කාලේ. ඒක මම හිතේම වගත්ත දෙයක් නෙවෙයි. මම වැඩ කරන්නේ ස්වේච්ඡා සංවිධානයක. අපේ වැඩවලට උදව් කරන්න පුළුවන්. ඔයා මගේ මේස ඉස්සරහා තිබුණු පුටුවේ වාඩි වෙන ගමන් මගෙන් එහෙම අහනකොට මම උත්තරයක් නොදීම ඔයාගේ දිහා බලාගෙන හිටියා. ඔයා මම උත්තරයක් දෙනකන් මගේ දිහා බලාගෙන හිටියා. ඇත්තටම ආදරයක් කියලා කියන්න පුළුවන් ආදරයක් ඇති වුණේ අවුරුදු ගණනාවකට පස්සේ. හැබැයි මං කාලයක් තිස්සේ දන්න කෙනෙක් එක්ක. ඉතින් ඇය කාලයක් තිස්සේ දන්න නිසා මේක ඉබේම ආදරයකට පෙරලිච්ච එකක්. මං ඒ තැනැත්තිය මං හිතන්නේ යුවතිය මං අවුරුදු ගානක් තිස්සේ දන්නවා, පුංචි කාලේ ඉඳලම දන්න කෙනෙක්. ඉතින් ඒ කාලේ ඒක ටිකෙන් ටික ඒ කැමැත්ත ආදරයක් බවට පෙරලා. ඉතින් මට හරියටම කියන්න බෑ මම මේ ඔයා මට ආදරේද මම ඔයාට ආදරේද කියලා එහෙම හැව්වේ නෑ. බෑ මං හිතන්නේ අපි දෙන්න අතර ආදරය පිළිබඳ වචන හුමාරු වෙන්නේ නැති. ඒත් අපි දෙන්නට දෙන්න කවදාකවත් ඔයා මට ආදරේද මං ඔයාට ආදරේද කියලා පටන් ගන්නෙදී අහලා නැහැ. තාරකා සිනාදලෙන් රන් කැලුම් දිගේ ආදරේ ගලා හැලි සිහිනයක් වගේ පාළුවේ වෙලි හඬා වැටෙද්දි ජීවිතේ මාදිහා ළඟාව එන්න රත්තරන් මගේ. ඒ ආදරේ පටන් ගත්තෙත් වෙනත් කෙනෙක්ගේ කරදරෙන් බේරෙන්න බැරි කමට. තව කෙනෙක්ගේ කියන්නේ වෙනත් පුද්ගලයෙක් මට ඒ කාලේ ආදරේ කරන්න පටන් ගන්න ඔහු විසින් මට පොඩ්ඩක්වත් හැඟීමක් තිබ්බේ නෑ ඔහු ගැන. නමුත් ඔහුගේ කරදරෙන් බේරෙන්න මම මේ කියන පුද්ගලයාත් එක්ක ආදරයක් ඇති කරගත්තා බලෙන් වගේ. ඇත්තට මේ ඔහු උදව් කරා මට ඔහුගෙන් බේරෙන්න. මොකද ඒ ආදරේ ඒ තරම් සුදුසුනේ නෑ මගේ වයසත් එක්කත් ඒ කාලෙත් එක්කත් මට ඒ ආදරේ සුදුසුයි කියලා හිතුන්නේ නැහැ. ඉතින් නමුත් සමහර දේවල් තියෙනවා අපි සුදුසුයි කියලා හිතුණට සමහර තැන්වලදී අපි හරි අසරණ වෙනවා. හිත රිද්දන්නත් බෑ, තරහ වෙන්නත් බෑ. හැබැයි ඒ ආදරේට ඉඩ දෙන්නත් බෑ. ඉතින් ඒ හැම තැනදීම බේරෙන්න උපක්‍රමයක් හැටියට තමයි මොහොත් එක ආදරයක් පටන් ගත්තේ. හැබැයි පුංචි හෝ ආකර්ෂණයක් තිබ්බ නිසා තමයි මොකද මට ඕනේ වුණා මොහොත ලං වෙන්න. ඉතින් ඒ ආදරේ ඇත්තටම අපේ ජාතිය කෙනෙක් සිංහල ජාතික කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක නිසා ආදරේ අවුරුදු 3ක් පමණ ඉතා දැඩි ලෙස ආදරේ කරන්න පටන් ආදරයක් තිබ්බා දෙන්නගෙම හිතේ. ගොඩාක් බාධා තිබ්බා ජීවිතේ ඒ ආදරේට. මගේ ගෙදරින් නම් කෙලින්ම යුද්ධෙම ප්‍රකාශ කරා. ජාතියෙන් පිට නිසා විශේෂයෙන්ම මට වඩා අවුරුදු 3ක් පමණ ඔහු වැඩිම. ඉතින් ඇත්තටම සංගීතය හදාරන්න පවා ලොකු සපෝට් එකක් ලැබුණේ ඔහුගෙන්. මට සංගීත පන්ති හොයලා දීලා, හොඳ ගුරුවරියක් හොයලා දීලා, එවැනි දේවල් වලට පුදුම විදිහට ඔහු දැනගෙන හිටියා මට හැකියාවක් තියෙනවා කියලා ගායනා කරන්න හොඳට.
ඉතින් ඒ හැකියාවට ඔහු හිතුවේ හැමදාම මම ගායනයේ පැත්තෙන් වගේම මගේ ඇකඩමික් පැත්තෙන් මගේ අධ්‍යාපනය කරගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම ඔහු නිසා තමයි මුලින්ම සංගීතය හදාරන්න දැඩි ලෙස උවමනාවක් ඇති වුණේ. ඉතින් මේ දේවල් එක ඇත්තටම හරිම සුන්දරයි. ඔහු තමයි මුලින්ම ප්‍රකාශ කරේ ආදරේ කියලා. හැබැයි මම ඒ වෙනකොටත් මගේ හිතේ ඔහු පිළිබඳව ආදරයක් ඇති වෙලා තිබ්බේ. ඒ නිසා ප්‍රකාශ කර පමණින්ම ඒ ආදරයට එකඟ වුණා මිසක් දෙපාරක් හිතුවේ නැහැ. කොහි හෝතෙන් ඉඳිනවා ඇති ඔබත් මගේ විචිතේ අහිමි මත මත ලැබූ දිනුවක් ඇත්ද ඔබමා මෙවූ සුන්දර සිහින මතක නිසා නෑ එහෙම මතකක් නෑ. ඒ කියන්නේ සාමාන්‍ය දැන් මගේ විවාහ වෙලා ඉන්න බිරිඳ තමයි මම 1971 දී දැන අඳුනගත්තේ රජයේ සංගීත විද්‍යාලයේ මම ශිල්ප හදාරද්දී. අපි ටිකක් ගැඹුරින් ඇසුරු කරන්නට ආරම්භ කරපු මේ ආදර කතාවකට තියෙන එතන තමයි. එතෙන්දී ඉතින් අපි බොහෝ දේවල් කතා කරා ආදරය ගැන. එහෙම දේවල් ටිකක් එතකොට අපි ටිකක් තුරුණු විය පසු කරමින් සිටි අවදී අවුරුදු 22ක් 23ක් වගේ මට. එතකොට තමයි ටිකක් මේ ආදරය කියන එක බොහොම තදින්ම හිතට දැනුනේ. ඔයා ගියාට පස්සේ ඔයා වැඩ කරපු සංවිධානයේ ලාංඡනය දිහා බලාගෙන මම කල්පනා කරා. මම ඔයාගේ අතින් අල්ලගෙන රොබරෝසියා මල් වැටුණු පාරක් දිගේ ඇවිද්දා. මෙහෙම දෙයක් තිබ්බා. මගේ ආදරය කරන මුල් කාලේ මම මේ රංගන ක්ෂේත්‍රයට පාදබෝ විතරයි. ඒතර රංගන ක්ෂේත්‍රයේ මට දිගු ගමනක් යන්නත් ලොකු හීනයක් තිබ්බා. ඉතින් මට ඕන ඒ ආදරයකට බාධාවක් නොවෙන්නත්. ඉතින් කොහොම හරි අවසානයේ රංගනයේ පිළිබඳ රංගන ක්ෂේත්‍රයේ නියැලෙන්න කියන්නේ මම රංගනේ අමතක වෙන තරමට මම ඇයට ආදරය කරා. ඉතින් කොහොම හරි අපි දෙන්න එකතු මුලින්ම අපේ හිනේ තිබ්බේ අපි දෙන්න එකතු වෙන්න. මොකද මගේ දෙමව්පියන්ගෙන් එච්චර කැමැත්තක් තිබුණේ නැහැ මගේ ඒ සම්බන්ධතාවයට. ඒක නිසා මුල්ම හීනේ උනේ අපි දෙන්න එකතු වීම. ඉතින් සමහරට අපි දෙන්නට හිතුණා සමහර වෙලාවට හිතලා තියෙනවා මොකද හිතුණා මේ කොහරි වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා අපි දෙන්න විතරක් මේ පොඩියට ජීවිතේ පටන් ගන්න කියලා. ඉතින් අන්තිමට ඒ වෙනස්ම විදිහකට මේ ආදරය කෙලවර වුණා. ඉතින් කොහොම හරි ඒ හීනයක් කියන ලොකු හීන තිබුණේ නැහැ. පළවෙනි හීනේ තමයි අපි දෙන්නට එකතු වෙන්න. කියන්නේ ගෙදරින් හෝ යා ගෙදරින් කැමැත්ත අරගෙන එකතු වීම තමයි අපි දෙන්න ඇති වුණ පළවෙනි හීනේ. නීල අහසේ තාරකාසේ එනුවන් දල්වා බලන්නේ ප්‍රේමයේ මායා දෙලින්නා සිටිනුවන් බඳවා තබන්නේ කල්පනාලු මන්වනී සිහින රජ දහනී දමිළ චිත්‍රපටි බලන්න යනවා. ඉතින් ඔහුත් එක්ක තමයි ගිහිල්ලා තියෙන්නේ. මුලින්ම චිත්‍රපටියක් බලන්න ආදරවන්තයෙක් එක්ක. ඒ අත්දැකීමත් හරිම සුන්දරයි. මොකද ඒ දැනෙච්ච බිය ඒ තුලදී දැනෙච්ච බිය කොච්චරද කියන්නේ මට තාමත් ඒක දැනෙනවා සමහර මේ කියන්නේ දැන් මේ කියන වෙලාවේ කියන්නේ මට චිත්‍රපටියේ කිසි දෙයක් මතක නැහැ. ඒ තරම් බය වෙලා කාට හරි අහුවෙයි අපේ මාමලා හරීම සැරයි. විශේෂයෙන් අපේ මාමා තමයි මාව මගේ පිටිපස්සෙන්ම එන්නේ මං කොහෙද යන්නේ කියන්නේ එකක් තමයි එක හේතුව තමයි මේ එක හේතුවක් තමයි මේ අපේ මාමා මේ මම පවුලේ වැඩිමලා. ඉතින් විශේෂයෙන් මම ගෑනු ළමෙක් නිසා ඒ ආරක්ෂාව අපේ ගෙදරින් තද ලෙසම තිබ්බා. ඉතින් දමිළ චිත්‍රපටි බලන නිසා මං ඉතින් ගෙදර ඇවිල්ලා හීනමවන්නේ චිත්‍රපටයේ නළුවයි නිලයි අපි දෙන්න කියලා. ඒ තරම් එහෙම හීන තිබ්බා. ඉතින් මගේ ලෝකේ හීරෝ එයා. මම සින්දුවක් ඇහුවත් ඔහු ගැන හිතලා තමයි සින්දුවක් අහන්නේ. එතකොට මම චිත්‍රපටයක් බැලුවත් ඒ චිත්‍රපටයේ කතාවේ ඉන්නේ ඔහුයි මායි. ඒ අන්තික අපේ ගෙදර තිබ්බ
තද ලෙස ඒ දරුණු පැත්තක් නිසා ඒ කියන්නේ ආදරයට ගොඩාක් බාධා ඇති වුණා. ඉතින් ඒ දේවල් නිසා මේ චිත්‍රපට හැම වෙලෙම චිත්‍රපටිවල ඒ කාලේ දමිළ චිත්‍රපටිවල මේ ගෑනු ළමයා පිරිමි ළමයාට ගෙදරින් බාධා එනවාමනේ. ඉතින් ඒ හැමදේම මගේ ජීවිතේට මම ආදේශ කරගන්නවා මගේ කතාවට. மல்லிகை பூவாய் மாறிவிட ஆசை தென்றலை கண்டு மாலையிட ஆசை மேகங்களை எல்லாம் தொட்டுவிட ஆசை சோகங்களை எல்லாம் விட்டுவிட ஆசை ஆர்குழலில் உலகை கட்டிவிட ஆசை. හීන තිබුණේ නැහැ. ආදරය පිළිබඳ ලොකු හීන තිබුණේ නැහැ. ආදරය කළා. නමුත් මගේ සිහින තිබුණේ සංගීතය පිළිබඳ තමයි. තිබුණේ මගේ සංගීත ජීවිතය පිළිබඳ සිහින මිසක් ඒ අරුණකට ඒ තරම් තදබල ආදර සිහින තිබුණේ නැහැ. එදා හැන්දෑවේ ඔෆිස් කරලා ඔයා ගෙදර යන පාරෙම මාත් ගෙදර ගියා. මම දැක්ක පොදවැස්සේ ඈතින් ඔයා කුඩයක් ඉහළගෙන යනවා. ඒ වෙලාවේ මගේ හිත ලස්සන ප්‍රේම ගීත වලින් වෙලිලා තිබුණා. මගේ හිතත් ඔයාගේ වටේම කැරකෙන්න පටන් ගත්තා. දැන් විශේෂ ගීත කියන්නේ මම පුංචි කාලේ ඉඳන් මර්වින් පෙරේරාගේ සින්දු වලට ගොඩාක් කැමතියි. ඉතින් ඔහුගේ සින්දු මං හිතන්නේ මං හැමදාම ආදරය කරා ආස කරා අහන්න. ඉතින් ආදරේ ඒ කියන්නේ ඒ ඔහුගේ හැම ප්‍රේම ගීතයකටම මං ආස කරා. විශේෂයෙන්ම ඔබ දේ දුන්න ආකාශය වගේ ගීතයක්. තුලංගී නලවා පෙරසේ එනවා ඔබ මා කලඹා කිමදෝ යන්නේ නොරැඳී කලා තුලංගී නලවා පෙරසේ එනවා ඔබ මා කලඹා කිමදෝ යන්නේ නොරැඳී කලා. ඒ කාලේ මට අහන්න ලැබිච්ච ආදර ගීත හැම එකක්ම මගේ ජීවිතයේ ආදරයටම සම්බන්ධ කරගත්තා. ඉතින් ඒ ගීතවල හිටියේ ඔහු සහ මම. ඉතින් මම හිතනවා ඒ කාලේ මම අහපු මම රසවින්ද ගීත හැම එකකම මේ හැම එකක්ම වගේ අපේ ජීවිතය ගැන තමයි කියවෙන්නේ කියලා තමයි මම හිතන් අපි ආදර සම්බන්ධතාවයේ උඩ අපි බොහෝ විට අපිට මේ ඒ කාලේ මේ වගේ තාක්ෂණ දිනුවක් තිබුණේ නැහනේ. ඉතින් අපි හසුන්පත් මගින් තමයි අපි අදහස් වමාරු කරගත්තේ. ඉතින් ඒව වල අපි නොයෙකුත් ගීත කණ්ඩ ලියලා යවනවා. ඒ අතරතුරේ ඔය නිල් මිනි දැසේ වගේ ගීත මේ කවුද මේ සිසිර සේනාරත්නයන්ගේ සඳ ගිලුනට ඉර ගිලුනට කමක් නැහැ. අර ඔබ නැතිව වැඩක් නෑ. අන්න ඒ වගේ ගීත ලියපු කාලයක් තිබුණා. ඔබ නම තුමයි මට ඇති ඉමිහිරි සංගීතේ සුදුමාමති මයි මාව මිහිරිම ගීතේ ගල් කැට අතරින් මැණිකක් ඇයි දීමතිරුයි එහුළු මැණිකද සුරකින එක ඒට අසීරුයි සොඳුර ඒට අසීරුයි. මම බර ගානක් ලියපු චෙක් එකක් අරන් ඔයාව මුණ ගැහෙන්න ගියා. ඒ අනකොට ලොකුම ලොකු චොක්ලට් එකකුත් ගත්තා. මම වාගේ ඔෆිස් එකේ වාගේ මේස ළඟට යනකොට ඔයා බයෙන් වගේ නැගිට්ටා. මම චෙක් එක වාගේ අතර දීලා චොක්ලට් එක මේස උඩින් තිබ්බා. ඒ තෑග්ග හම්බුනේ මට ඇය විනෝද ගමනක් ගියා. ඉතින් මගේ එච්චර කැමැත්තක් තිබුණේ නැහැ විනෝද ගමන යනවට. කොහොම හරි
ඇය මට මුලින්ම ගෙනත් දුන්න මම හිතන ඇයට රැකියාවක්වත් දෙමාපියන්ට ලොකු වත්කමක්වත් තිබුණේ නැහැ. ඇයට තෑග්ගක් දෙන්න තරම් මේ ඒතර ඇයට මම හිතන මුදල් තිබුණේ නැහැ. දෙමාපියන්ගෙන් ඉල්ලගෙන මට තෑග්ගක් දෙන්නවත්. ඉතින් ඇය මට ගෙනල්ලා තිබුණා බොහොම මේ මැටියෙන් හදපු ඔරුවක්. ඒ ඔරුව මා ළඟ තාමත් තියෙනවා. ඉතින් ඒක තමයි මට මුලින්ම හම්බුණ තෑග්ග. මට තාම මතකයි ඒ තෑග්ග දෙන වෙලාව දෙන අවස්ථාව. මොකද ඒක පැක් කරලා තිබුණේ ලොකුවට පැක් කරලා ගලවලා ගන්නකොට මේ පොඩි කුඩා උරුවක් මැටි වලින් හදලා තිබිච්ච. ඉතින් මට තාම මතකයි මට මේ ඒ තෑග්ග ඇවිසින් මට දෙනවා. පායක් එන්න සඳේ මට දී ආලෝකේ කාලු වෙලා මගේ ලෝකේ හෝ ඇයි පාලු වෙලා මගේ ලෝකේ තෝරා දෙන්න වහනගේ නාමේ සෝකේ පාලු වෙලා මගේ ලෝකේ හෝ ඇයි පාලු වෙලා මගේ ලෝකේ මට මුලින්ම මං දීපු තෑග්ගට අදාළ ඇත්තටම රසවත් සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ මට ඒ කාලේ මං මුදල් හම්බ කරන කියන්නේ මට මගේ අතේ එහෙම මුදලක් නැහැ. මං ඒ කාලේ කිසිම මං හම්බ කරන්නේ නැති කාලෙකනේ. ඉතින් ගෙදරින් ලැබෙන දෙයක් තමයි ඉතුරු පතුරු කරගෙන දේවල් කරගන්නේ. ඉතින් ආදරවන්තයෙක්ට තෑග්ගක් දෙන්න තරම් ඉතින් මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද මම ගෑනු ළමෙක් නිසා මගේ පියදන් ටිකක් සැරයි. ඉතින් අම්මලා දෙන දේ මදි. ඉතින් අපි අපේ ගෙදර එහෙම ලොකු සල්ලි තිබ්බ ගයක් නෙමෙයි. ඉතින් හරි ආර පිරිවෙස්මෙන් හැමදේම කරපු ගයක්. එතකොට මම ලොකු ළමෙක් වුණාම මට අපේ අම්මා රත්තරන් වලලු දෙකක් හදලා දීලා තිබ්බා. ඉතින් දැන් මට වෙන ක්‍රමයක්ම නැහැ මට ඔහුට තෑග්ගක් දෙන්න. මොකද අහු වෙන්නත් බෑ, යාළුවෙක්ට කියන්නත් බෑ. ඒ කාලේ මගේ යාළුවන්ටත් එහෙම සල්ලිත් නැහැ. මගේ වයසම යාළුවනේ. ඉතින් ඉල්ල ගන්න කෙනෙකුත් නැහැ. ඉල්ලගත්තත් ආයෙ දෙන්න ක්‍රමයක්වත් නැහැ. හැම දෙයක් එක්කම මම මගේ නංගිත් එක්ක ප්ලෑන් කරලා මගේ එක වලල්ලක් නැති වුණා කියලා ලොකු ප්‍රශ්නයක් ගෙදර ඇති කරලා වලල්ලක් නැහැ එකයි තියෙන්නේ කියලා බොරුවක් කියලා එක වලල්ලක් මම කොහොම හරි විකුණුවා. රත්තරන් බඩු කඩේකට මේ මිනිස්සු මට මගෙන් රවට්ටලා වෙන්න තියෙක ගන්න නැති මොකද මට කිසි දැනුමක් නැහැ ඒකේ වටිනාකම කීයද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. කොහොම හරි ඒ වලල්ල දීලා තමයි මුල්ම තෑග්ග ඔහුට ගත්තේ. ඒක හරියම රසවත්. ඒක දැන් හිතනකොට ඒක හරිම සුන්දරයි මට. මොකද මේ එහෙම සිටුේෂන්ස් දැන් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ කාලේ අර හැම පැත්තෙම තියෙන පීඩනය කියන්නේ ගෙදරට අහු වෙන්න බෑ. සල්ලි නැහැ. දෙන්න ක්‍රම නැහැ. බාධාවන් හැමතැනින්ම ඒ දේවල් එක්කේ පුංචි කරන හොර වැඩ හරිම සුන්දරයි කියලා මට දැන් හිතෙනවා. ඒක තමයි පළමුලින්ම එයා දීපු තෑග්ග සහ මම ඔහුට දීපු තෑග්ග. මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ. මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ. රැතනි අහනේ මේ දුක් සිහිනේ පමණද උරුමය ජීවිතේ. මට මතක හැටියට ටිකක් හිතට බොහොම දැනිච්ච තෑග්ගක් හැටියට ලැබුණේ මගේ ඒ කාලේ පෙම්වතිය හැටියට ඒ කියන්නේ මේ දැන් ඉන්න බිරිඳ ඇය දක්ෂ නැටුම් ශිල්පිනියක්. ඉතින් ඇයට අවස්ථාවක් ගොඩක් ලැබුණා පිටරට සංචාරය කරන්න. ඉතින් එහෙම ගිය වෙලාවක මට ගෙල්ල දුන්නා මම කවදාවත් පාවිච්චි කළ නැති වර්ගයේ සීකෝ ඔටෝමැටික් ඔරලෝසුවක් අත් ඔරලෝසුවක්. ඒක මට කවදාවත් අමතක නොවන තෑග්ගක් හැටියට මට මතක් වෙනවා. ටික දවසකට පස්සේ මන් දන්න ලස්සනම වර්ණනාවල් දාලා බෝල අකුරෙන් ඔයාට දෙන්න මම ලියුමක් ලිව්වා.
ඊට පස්සේ අපේ ඔෆිස් එකේ පියුම් මතේ ඔයාට දෙන්න කියලා ඔයාලගේ ඔෆිස් එකට යවුවා. පස්සේ දවසක ඔයා ඇවිත් මට කතා කරලා ඔයාගේ උත්තරේ මගේ මේසුටින් තියලා යන්න ගියා. දැනෙන හැඟීම් වචනෙන් ප්‍රකාශ කරා මිසක් ලියුම් වලින් අපි හුමාරු කරේ නෑ. ඒත් සමහරට එයා මට නිසදැස් ලියලා දුන්නා මේ ගොඩක් වෙලාවට දැන් ගොඩක් වෙලා මට මම සමහරට මේ මුල් කාලේ වුණත් රූපගත කිරීම වලට ගියාම සති ගණන් මට ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඈට දැන පාළුව එතකොට ඇත්තටම ඈත් එක පැත්තකින් ලොකු බයකින් හිටියා මම දැන් ඇත්තටම රංගන ශිල්පියෙක් වහම වෙනත් රංගන ශිල්පිනියන් සමග රංගපාන සිද්ධ වෙනවා. නවලින්ලන් සමග ගැටෙන්න සිද්ධ වෙනවා. ගෑනු ළමයි එක්ක කතා කරන්න සිද්ධ වෙනවා. ගැටෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය හරහා ඇයට මාව නැති වේද කියන ලොකු බයක් හිතේ තියෙන්නේ නැති. මොකද ඒකේ ඇය ලියපු නිසදැස් වල හැමතිස්සෙම ඒක සඳහන් වෙලා තිබ්බා. මම ඇයට ලියුමක් හැටියට දුන්නේ මං හිතන්නේ මේ අපේ දෙමව්පියන්ගෙන් ලොකු බලපෑම් බිල්ලුණා අපේ සම්බන්ධයට. ඉතින් ඒ සම්බන්ධයේ ඒ බලපෑම් සම්බන්ධයෙන් මං ඇයට යම්කිසි ලියුමක් ලියනවා මතකයි. එහෙම නැතුව මං හිතන්නේ මම ඇයට කියලා විශේෂ ලියුමක් ඒ කියන්නේ පෙම්මාසුණක් දීලා නැහැ මට මතකයි. රැලිති නගන සුළඟේ එම් කවියක් වාගේ ලියුම් වල ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ආදරය කියන එක ඉතින් ලියවෙන දෙයක මට මතක නැහැ මම කොහොමද ඒ ආදරය කියලා ලිව්වේ කියලා. ඉතින් දන්න ආදරණීය වචන ටික ඔක්කොම ඒ ලියුම් වල තියෙන්නේ නැති. and ගොඩක් වෙලාවට ඔය නිසදස් වගේ දේවල් එක verses ඔය cards වල එහෙම තියෙන ඒ කාලේ ඉතින් කම්පියුටර්ස් එහෙම ඉතින් අපිට නෑ කියන්නේ තිබ්බෙත් නැහැ එහෙම ඉන්ටර්නෙට් ගිහිල්ලා ඒවා හොයන්න ඒවා වගේ දේවල් තිබ්බේ නෑනේ. ඉතින් ගොඩක් වෙලාවට තමන් හදලා එක්ක දෙයක් ලියනවා ලස්සනට ගලපලා. එහෙම නැත්නම් හුඟක් වෙලාවට ගීතවල ඔය කොටස් ලියලා තියෙනවා. එහෙම නැත්නම් ඔය cards වල එහෙම තියෙන ආදරවන්තයාට දෙන ආදරය කරන අය හෝමාරු කරගන්න කාඩ්ස් වල තියෙන ලස්සන verses අරගෙන ඒවා ලියලා තියෙනවා. ඔය තමයි ඉතින් ලියුම් වල ගොඩක් ලියලා තියෙන්නේ. හැබැයි ඊට අමතරව ඉතින් ඔහුට ආමන්ත්‍රණය කරන්න පුළුවන් හැම වචනයක්ම ආදරණීය වචනයකින්ම ඔහුට ආමන්ත්‍රණය කරලා තියෙනවා. ලියුපෙම් හසුන් දෙරුපෙම් මදන් දෙවි අකුනිදාලා නෙගි හෘදයේ තනුරන් තොරන් සදු මල් යහන් වියෝගීතිකාවෙන් බැසීලානරේ. හරියටම අපි දෙන්න ආදරය පිළිබඳ අදහස් හුවමාරු කරගත්තේ මේ අපේ ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහොම දරුණු දිනයක 1970 අප්‍රේල් 5 වෙනිදා. ඒ තමයි අප්‍රේල් කැරැල්ල ආරම්භ වෙච්ච දවස. එදා හවස අපි කතා කරමින් සිටියේදී තමයි දැනුම් දීම ආවේ සම්පූර්ණ විද්‍යාලය වලින් පිට වෙන්න ඔක්කොම පාසල් වැහුවා මාස 5කට 6කට ආපහු මේ අරින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අපිට මේ හුවමාරු කරගත්ත ආදරේ හරිහැටි සාකච්ඡා කරන්නවත් වෙලාවක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මම මගේ ගම හැටියට මම නුවරඑළියට ගියා. ඇය මහරගම ඇයගේ නිවසේ හිටියා. අපි එතකොට තැපැල් මගින් ඉතින් සතියකට වරක් දෙවරක් තමයි ලිපි ගනුදෙනු කළේ. ඔයා ගියාට පස්සේ මම ඒ ලියුම කඩලා බලුවා. ඒකේ තිබුණේ ඔයාගේ වෙඩින් ඉන්විටේෂන් එක. පස්සේ මම මගේ ඔෆිස් එකේ රූම් එක වහගෙන හොඳටම ඇඬුවා. මං හිතන්නේ මගේ හිතේ ඇතිවෙච්ච දුකට වෙන්නේ නැති. දැන් මෙහෙම සිද්ධියක් දැන් ඇත්තටම මේ සම්බන්ධය දැන් මගේ ඒ ආදරය කෙලවුරුනේ ඇත්තටම ඇය මිය ගියා. අවුරුදු ගණනාවකට අපි අතර මම පුංචි කාලේ නම් ගත්තොත් අවුරුදු 4ක් 5ක් තිස්සේ මම ඇයව දන්නවා. ආදරය කරන්න පටන් අරගෙන අවුරුදු 3ක් විතර ගියා. ඉතින් අන්තිම අවසානයේ මම හිතපු නැති විදියට එයා මිය ගියා. ඉතින් මිය ගිය දවසේ සහ ඉතින් අවුරුද්දක් විතර යනකම් මම ඇත්තටම ඒ වෙනුවෙන් දුක් වුණා. මොකද මම හිතනවා මගේ ජීවිතේ ඒක කවදාකවත් මම මරණකම් මේ අමතක නොවන අත්දැකීමක්. ඉතින්
ඒ වෙනුවෙන් ඇය වෙනුවෙන් මං හැමදාම අඬලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මං මේ යනකම්ම අඬාවෙලා මොකද ඒ තරම්ම ඊටාම කරුණාවන්ත ඊටාම හොඳ ගතිගුණ තියෙන මං හිතන්නේ මට කවදා මං හිතන්නේ පුදුමාකාර ගතිගුණ තිබුණ කෙනෙක්. ඉතින් ඒ ගතිගුණ හැමදාම මට ඒකේ අඩුවක් දැනෙනවා. ඉතින් ඒ අඩුව මං හිතන්නේ මකන්න අමාරුයි. ඉතින් හැමතිස්සෙම මං හිතනවා මං ජීවිතේ කියන්නේ කඳුළු නොආවත් මං ඇය වෙනුවෙන් මුළු ජීවිත කාලෙම මං හිතන්නේ මේ මතකයේ තියෙයි ඇය වෙනුවෙන් අඬයි කියලා. අනන්තවත් අනලා තියෙනවා. ඇත්තටම ඉතින් අවංකවම ආදරය කියන හැඟීම දැනෙච්ච තැනදී තමයි ඉතින් ඇඬෙන්නේ. ඒ ආදරය වෙනුවෙන් නම් අනන්තවත් අනලා තියෙනවා. ඔය අත කපාගෙන තියෙනවා. ඒ පුංචි පුංචි දේවල් මේ පොඩි පොඩි තුවාලත් කරගෙන තියෙන ආදරය නිසා. ඒක කොහොමද දේවල් තියෙන්නේ? සමහරවිට දැන් මෙහෙමයි මේ විවාහ වුණාට පස්සේ ඒ වගේ කඳුළු ආපු අවස්ථාවක් තියෙනවා. නැත්තම් මේ ඒ ආදරය කරන අවස්ථාවල නදී නම් එහෙම අඬන්න තරම් දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒ හැම දෙයකටම පස්සේ මාස කීපයක් ගත වුණාට පස්සේ මම මාරුවක් හදාගෙන නුවරට ගියා. ඊට පස්සේ මගේ හිත හදාගෙන මම ජීවත් වෙන්න උත්සාහ කළා. ඒ හරහා මං හිතනවා මම ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. සහ මං හිතන්නේ මං සිනමාව සහ මේ රංගන ක්ෂේත්‍රයට වැඩිපුර ඇලුම් කරන්න පටන් ගත්තේ මගේ හිතේ තියෙන කම්පනය නැති කරගන්න. ඉතින් මං එතකොට මම කාලයක් තිස්සේ මම හිතන අවුරුදු ගානක් තිස්සේ මම රංගන ශිල්පියෙක් වෙන්න උත්සාහ කරා. ඉතින් මං ඒ කාලේ ඇය නැති වෙනකොට මං රංගන ශිල්පියෙක් කරේ යම්කිසි කුඩා නමක් ගොඩ නගාගෙන තිබ්බා. මම හිතන්නේ එතනින් එහා මට ලොකු පියවර කීපයක් සම්බන්ධ සහ මගේ ජීවිතේ මං හිතන්නේ ලොකු අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ ඒ මරණය මට ඉවහල් වුණා. අනිත් එක මිනිස්සුන් ගැන දැනගත්තා. ඒ වගේම විවිධ දෝෂාරෝපණ මට එල්ලුණා ඒගේ මරණය හරහා. ඒ ඔක්කොටම මූණ දීලා මං හිතන්නේ මගේ ජීවිතේ ලොකු ආත්ම ශක්තියක් ලැබුණ අවස්ථාවක් හැටියට හඳුන්වන්න පුළුවන් මේ ඒ මරණය. ඒ එකම මං හිතනවා ඒ ඇයගේ චරිතය තමයි මං කරපු අංජලිකා මේ චිත්‍රපටියට පාදකුනේ. ඉතින් එතකොට මං හිතන්නේ ඒකේ ගෞරවෙ හිමෙන්න ඕනේ මං කියන යුවතියට. ඒ චරිතේ ගොඩ නැගුණේ ඇය හරහා. සෙනෙහසට අපි විරසක ඇති හිරු දකින්න ලෝවේ රැකියෝ හිරුළුවට කියයි ලුව කරුණු සුයයි මගේ හිතට බයයි පැතියෝ. ඔහු දමිළ ජාතිකයෙක් නිසා ඔහු ඉගෙන ගත්තේ කර්ණාටක සංගීතය. මගේ ගෙදරින් බල කරත් මට දකුණු ඉන්දියානු සංගීතය හදාරන්න කියලා. මොකද ඒ කටහඬට ලොකු පුහුණුවක් ලැබෙන නිසා. ඉතින් ඇත්තටම ඔහුගෙන් ඒකට ලැබිච්ච සහයෝගය තියෙනවා අනිවාර්යයෙන්. එතනදී මට ඒ ලැබිච්ච අධ්‍යාපනයත් ඔහු මගේ ජීවිතේ හිටියේ නෑ මම ඒ අධ්‍යාපනය ඉවර කරන කාලේ. නමුත් ඒ ලොකු සපෝට් එකක් ලැබුණා එතනදී. ඉතින් මම හිතනවා මගේ අද වෙනකොට මගේ ජීවිතේ මම අධ්‍යාපනයක වශයෙන් දෙයක් කරලා තියෙනවා. මම නෝර්ත් ඉන්දියන් සවුත් ඉන්දියන් සංගීතය හදාරලා හැමදේම මේ ඉගෙන ගත්තේ ඔහු නිසා. ඉතින් ඒ අර ගෙදරින් අපේ අම්මා මොන තරම් කිව්වත් ඉගෙන ගන්න මෙහෙම කියලා ආදරය කරන කෙනා එක වචනයක් කියන්න ඕනේ ඉගෙන ගන්න කියලා. ඔක්කොම මතක කරලා ඉගෙන ගන්න. ඒකනේ ඒ කාලේ කරන්නේ අපි. ඉතින් මම හිතන්නේ ඒක තමයි නේ. ඉතින් ඇත්තටම ඒක ලොකු උදව්වක් වෙලා තියෙනවා මේ වෙනකොට හිතලා බලන්න. දැන් හිතනකොට ඇත්තටම දැන් තමයි මට ඒක හිතෙන්නේ. ඕ එහෙම දෙයක් වෙලා තියෙනා නේද කියලා. සයුර මාවිය අහස ඔබ විය දෙනෙත රැවටු සිටිජයක් විය කී
කතාවේ අරුත වැටහින අහස සමුදුර එකතු වී ඒවා මං දැන් මට හිතෙන්නේ ඒවා ජීවිතේ නිකන් සුළු සිදුවීම් කියන්නේ තරම් වැදගත් නොවන ජීවිතේට හරයක් ලබා දෙන්න සමත් නොවිච්ච පුංචි සරල මේ සුන්දර සිදුවීම් පමණයි. ප්‍රිය ඇතුලේ සුම ඔබට දිවි නහවයි මා ප්‍රිය සක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී අපේ සබඳකම් නෑරිය සකදන්නේ මන් දන්නවා හැමදාමත් වගේ ඔය ඇස් දෙක ලොකු කරන් මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා. ඔයා දන්නවනේ හැම ඇත්තක් පිටුපස්සෙම තියෙන්නේ රිදෙන තිත්තක් කියලා. ඔයා දැන් හරි නපුරු වෙලා. දැන් ඔයාට එහෙම හිතෙනවා ඇති. ඒත් ඇත්තම කතාව ඉස්සර වගේම තාමත් මට කාටවත් නපුරු වෙන්න විදිහක් නැහැ. ඔයා කඳුළු වලදී අහක බලුවට මට කඳුළු දකිද්දි කඳුළු වෙනවා. පසුපසම එලව එලවා විත් සනසුවෙත් නුඹයි නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවේ. මේ ළඟදී දවසක මාව හඳුනන යුවතියක් කිව්වේ මාව ආශ්‍රය කරාට හමු වුණාම උණුසුමට වැළඳ ගන්නවත් නැහැ කියලා. ඔයා මගේ හිතේ තාමත් ජීවත් වෙන නිසාම ඒ හැම දෙයකදීම මගේ හිත දෙගඩියාවෙන් ගැහෙනවා. ඔයාට හිතේ එකෙන් කියන්නේ තාමත් මම ඔයාට ආදරය කරනවා කියලා. එහෙම දෙයක් නෙමෙයි. හැමදාමත් ඔයාගේ මතකය මගේ ළඟ තියෙනවා. මේ ජීවිතේ ගෙවෙනකල් ඇස් දෙක පිය වෙනකල් තවත් එකම එක සැරයක් හරි ඔයාව දකින්න මගේ හිතේ හීනයක් තියෙනවා. හද වෙනකන් කාටවත් නොකියපු. ගිහින් එන්න. ආයෙමත් ආදරේ.